සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. එසේනම් අපි සියලු දෙනා මේ උතුම් සාධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදු නාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารนากัมนังสัมปุณนัง ආම බන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි คาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි สิสารเนนสัดดิงปัญจศีลังดัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตับบัง ආම බන්තේ සාදු 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 สมันทาจักรวาลีสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกมุขดังธัมมัสสวนคาลุอายังบัดันตาธัมมัสสวนคาลุอายังบัดันตา
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ලැබෙන අවවාද අනුශාසනා තුළින් මෙලව පරලෝ ජීවිත සුවපත් කරගන්න සද්ධර්ම ශ්‍රවණයෙන් ආශිර්වාද ලබා ගන්නයි. මනාව ධර්ම ශ්‍රවණය කරලා බොහෝ කුසල් රැස් කරගෙන සසර මඟ සුවපත් කරගන්න සූදානම් වෙන සදහැවතුන්ට අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බ්‍රාහ්මණ වර්ගයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී මුක දේශනාවක්. මේ ශ්‍රී මුක දේශනාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ජෝතිය කියන භික්ෂූන් වහන්සේ ආරමුණු කරගෙන. උන්වහන්සේගේ ජීවිත කතාවට සම්බන්ධ කරුණු පැහැදිලි කරන්නයි මේ ගාථා රත්නය දේශනා කළේ. යෝද තණ්හං පහත්වාන අනාගාරෝ පරිබ්බජේ තණ්හා භව පරික්කීනං තමහං භූමි බ්‍රාහ්මණං. මේ ගාථාවේ සරල තේරුම තමයි පින්නතුනි මේ ලෝකයේ යමෙක් තෘෂ්ණාව පහකොට හැරදෙමු ගෙය ඇතුව පැවිදි වේද තෘෂ්ණාව හා භවයෙන් ඡය කොට සිටි ඔහු බ්‍රාහ්මණේ කියලා මම කියනවා.
මේ ප්‍රකාශයේ මෙහිම භාග්‍යතුන් වහන්සේ සිදු කරන්නේ හේතු වන සුවිශේෂී කරුණු රාශියක් මේ ගාථා රත්නයත් එක්ක පින්නතුනි සාකච්ඡා කරන්න තියෙනවා. විශේෂයෙන් මෙතන සඳහන් කළා මේ ලෝකෙහි යමෙක් තෘෂ්ණාව පහකොට හැර දැමූ ගේ ඇතිද කියන කාරණාව. ජෝතිය මහරහතන් වහන්සේ අත්හැරලා ආවේ සුළුපටු ගයක් නෙමෙයි. අපිට හිතාගන්න පුළුවන් જાතියේ ගේකුත් නෙමෙයි. නමුත් කලකිරීමක් නිසා ඒ ගෙදරත් අත්හැරියා. කවුරු එක්කද කලකිරීම ඇති වුණේ? රටේ රජුරුවත් එක්ක. රටේ මහරජුරු ජෝතිය සිටුතුමාගේ මාලිගාව බලෙන් උදුර ගණ්ඩාවා. ආන් ඒක පිළිබඳව ඇති වුණා ලොකු කලකිරීමක්. ඒ කලකිරීම නිසාම රජුරුවන්ගෙන් අවසර ඉල්ලගෙනම පැවිදි වුණා. එතකොට Tamanට පැවිදි වෙන්න ඕන නම් රජුරුවන්ගෙන් අහන්න ඕනේද? නමුත් මෙවන් සිටුවරයින්ට අහන්න ඕනේ. හේතුව මේ සිටුවරේ කියලා කියන්නේ රටක් වාගේ කෙනෙක්. මොකද මේ සිටුවරයා යටදී ලක්ෂ ගණන් සේවකයෝ ඉන්නවා. ඒ සිටුවරයා එතනින් අයින් වෙනවා කියලා කියන්නේ ඒ සේවකයන්ට කිසිම පිළිසරණක් නැතුව යනවා. ආන් ඒ නිසා රජුට කියලා ඒ සේවකයන්ට එතනින් එහාට මොකක්ද වෙන්නේ? ඒ යැපෙන ක්‍රමයක් හදලා තියලා පැවිදි වෙන්න වෙනවා. ඒක තමයි රජුරුවන්ගෙන් අහන්නේ මම පැවිදි වෙන්නද කියලා. හැබැයි ඉතින් ජෝතිය සිටුතුමා පැවිදි වෙන්නද කියලා අහනකොට අජාසත් රජුරුවන්ට ඇති වුණේ පුදුම සතුටක්. මොකද මේ මාලිගාව ගන්නනේ ඕනේ. දැනට ගත්තොත් යුද්ධ කරලා තමයි ගන්න වෙන්නේ. පැවිදි වුණාට පස්සේ නිකම්ම අත්පත් කරගන්න පුළුවන්. ආන් ඒ නිසා පැවිදි වෙන්නද කියලා අහනකොටම පැවිදි වෙන්න අවසර හම්බුණා. ඒ වුණාට හැබැයි රජුරවන්ට මාලිගාව ගන්න බැරි වුණා. මොකද ජෝතිය සිටුතුමාගේ පිනට තමයි මේ මාලිගාව පහළ වෙලා තියෙන්නේ. ඒක තව කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ආන් ඒ කාරණාවට සම්බන්ධ අතීත කතාව අපේ ශ්‍රද්ධාව උපදවන්නත් මේ සංසාරේ අපි පින් කරන්න ඕනේ කොහොමද කියන කාරණාව දැනගන්නත් අපේ ජීවිත නිවැරදි කරගන්නේ කොහොමද කියන කාරණාවටත් කරුණු එකතු කරන මහා ධර්ම සාගරයක් තමයි මේ ගාථා රත්නයේ නිදානයත් එක්ක අන්තර්ගත වෙලා තියෙන්නේ. සමහර විට මේ ගාථා රත්නයේ පැහැදිලි කරන්න අපිට මේන් දේශනා දෙක තුනක් නමුත් සිදු කරන්න අවස්ථාව ලැබෙයි. අපි මේ කාරණාව පින්කම් සිදු කිරීමේ නිවැරදි බවත් ශ්‍රද්ධාව උපදවා ගැනීමත් වෙනුවෙන් සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ජටිල ජෝතිය කාකවාලිය මෙණ්ඩක ආදී මේ සිටුවරු අපේ බුද්ධ ශාසනයේ අමිත භෝගී සිටුවරු කියලා කියන්නේ. එයි මේගොල්ලන්ට අමිත භෝගී කියලා කියන්නේ සිටුවරු 5 දෙනෙක් ඉන්නවා. මහා පුණ්‍යවන්තයෝ අමිත භෝගී. තමන්ට තියෙන ධනය කොච්චරද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. එයින් එක්කෙනෙක් තමයි ජෝතිය සිටුතුමා කියලා කියන්නේ. ජෝතිය සිටුතුමා පිළිබඳව කාරණාව පැහැදිලි කරන අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාව මුල ඉඳලම භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් පැහැදිලි කළා. එක කාලෙක මේ මහා පුණ්‍යවන්තයෝ අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර ඉපදිලා හිටියා අයියා සහ මල්ලි වෙලා. සහෝදරයෝ දෙන්නේ බරණැස් නුවර හිටියා. ඒ අබුද්ධෝත්පාද කාලයක
මේ දෙන්න ජීවිකාව කරගෙන යාම සඳහා ගොවිතැන් කළා. ගොවිතැන් කරන මේ සහෝදරයෝ දෙන්න අතර සහයෝගයෙන් වවාපු ලොකු උක්කේනක් තිබුණා. එක දවසක් බාල සහෝදරයට හිතුණා විවේකයෙන් ඉන්න එකේ උක්කේන පැත්තේ ගිහිල්ලා එන්න ඕනේ කියලා. උක්කේන දිහා ගිහිල්ලා හේනේ තොරතුරු විපරම් කරලා ගස් වලට රෝග හැදිලාද කියලා බලලා වෙනත් උපද්‍රව ඇවිල්ලාද කියලා පරීක්ෂා කරලා ඒ සියල්ල බලාගෙන ආපහු එන ගමන් උග්ගස් දෙකක් කපාගෙන යන්න ඕනේ කියලා හිතුණා. ඒ අයියට එකයි මල්ලිට එකයි. උග්ගස් දෙක කපා ගත්තා. පින්නතේ උග්ගහ කපලා කපාපු තැන උඩට හරවලා කොළපතක් තියලා බඳින්න ඕනේ. හේතුව තමයි එහෙම නැති වුණොත් ගහේ තියෙන පැණි ටික ඔක්කොම පෙරහන් කඩේකින් වතුර වැක්කිරෙනවා වගේ වැක්කිරලා යනවා රොඩ්ඩ විතරයි ඉතුරු වෙන්නේ. හැබැයි අද උක් කපහම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා උග්ගස් දෙක කපාගෙන කොළපත් දෙකක් තියලා බැඳගෙන කරේ තියාගෙන අරගෙන යනවා. අබුද්ධෝත්පාද කාලයක් කියලා මම සඳහන් කළා ගන්ධ මාදන පර්වතයේ වැඩ හිටිය පසේ බුදුරජාණන් වහන්සේලා. මේ ලෙනේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා හිටියේ. පින්නතනේ අපේ ශාසනයේ අපි කරුණු බොහොම අහලා තියෙනවා. මේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච මහරහතන් වහන්සේ නමකට යම් කෙනෙකුට දාන වේලක් පූජා කරන්න ලැබුණොත් ඒ මොහොතේම නැත්තම් එයින් දින 7ක් ඇතුළත වගේ එහි ආනිසංසය ඒ විදිහටම ලැබෙනවා. මහා උසස් ආකාරයෙන් ලැබෙනවා. උන්වහන්සේලාත් සමාධියෙන් අවදි වුණහම ශ්‍රද්ධාව තියෙන මහ පුණ්‍යවන්තයෝ හොයාගෙන වඩිනවා. අපි මේ ධර්මදේශනා වැඩසටහනේ සද්ද කියලා සූත්‍රයක් සාකච්ඡා කළා. එහිදී අපි පැහැදිලි කළා මේ ලෝකේ සාන්ත සත්පුරුෂයෝ ඉස්සරලාම අනුග්‍රහ දක්වන්නේ ශ්‍රද්ධාවන්තයට කියලා. වෙත එළඹෙනවා නම් එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා ළඟටයි. යමක් පිළිගන්නව නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙනයි. ධර්ම දේශනා කරනවා නම් දේශනා කරන්නේ මුලින්ම ශ්‍රද්ධාවන්තයාටයි. ශ්‍රද්ධාවන්තයෝ මරණින් පස්සේ සුගතියේ උපදිනවා. එහෙමනම් මේ මහරහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා සමාධි සුවයෙන් අවදි වෙලා ලෝක ධාතුව දිහා බලනකොට මහා ශ්‍රද්ධාවන්තයෝ තමයි අරමුණු වෙන්නේ. එහෙම දැක්කහම උන්වහන්සේ කල්පනා කරනවා මම ඔහු ළඟට වැඩියහම ශ්‍රද්ධාවෙන් යමක් පූජා කරනවද කියලා බලනවා. පූජා කරන්නේ නැත්නම් ඒත් වඩින්නේ නැහැ. යමක් පූජා කරනවා නම් ශ්‍රද්ධාවෙන් ඔහු ළඟට එළඹෙනවා. එහෙනම් ගන්ධ මාදන පර්වතයේ නන්ද මූලක කියන ලෙනේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා ලෝක ධාතුව බලනකොට උන්වහන්සේ දැක්කේ උග්ගස් දෙකක් කරේ තියාගෙන එන මේ තරුණයව. ළඟට වැඩියොත් මට උපකාරයක් කරනවද? ඒ කාන්තේම උපකාර කරනවා. ඒ නිසා උන්වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන අහසින්ම වැඩම කරලා මේ තරුණයාට පේන්නේ ඒ මාර්ගයේ දිගේ පාගමනින් වඩිනවා. පසේ බුදුරජාණන් වහන්සේ දැකපු ඔහුට ඇති වුණේ ලොකු සතුටක්. තමන්ගේ උතුරු සළුව අරගෙන ඉක්මනට උස් ස්ථානයක උතුරු සළුව එලලා ආසනයක් හදලා පසේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවලා වන්දනාමාන කරලා දානි ටිකක් පූජා කරන්න අවසර ඉල්ලුවා. මේ වෙලාව හොඳටම දානි අවශ්‍ය වෙලා තියෙන වෙලාව. මොකද දවස් 7ක් දානි වළඳලා නැහැ. නිරෝධ සමාපත්තියෙන් හිටපු නිසා කුසගින්න දැනුනේ නැහැ. හැබැයි සමාධියෙන් මිදුන ගමන් 7 දවසක කුසගිනි වේදනාව
එකවර දැනෙන්න පටන් ගන්නවා. අද දාන වේලක් හම්බුනොත් ඒ මහා සත්පුරුෂයා තව වැඩ ඉන්නවා. අද දාන්නේ නොලැබුණොත් පිරිනවම් පානවා. එවන් මහා සත්පුරුෂයන් තව බොහෝ දෙනෙකුට පිහිට වෙන්න මේ ලෝක ධාතුවේ වැඩ ඉන්න එක බොහොම වටිනවා. ආන් ඒ නිසා සමාධියෙන් අවදි වෙච්ච ගමන් දානයක් පූජා කරන කෙනා ඊතරම්ම භාග්‍යවන්තයි. තවත් ලක්ෂ ගණනකට පිහිට වෙන්න මේ පුණ්‍ය නිධානය ආරක්ෂා කරන එකයි ඒ දම් වේලෙන් කරන්නේ. ඒකයි ඒ තරම් ආනිසංස ලැබෙන්නේ. පාත්‍රය ඉල්ලගෙන තමන්ට කියලා කපාගෙන ආපු උග්ගහේ කෙරවලේ බැඳලා තිබිච්ච කොළපොත ලෙහලා පාත්‍රයට උඩින් උග්ගහ අල්ලගත්තා. හරියට නිකන් වතුර වැක්කිරෙනවා වගේ. ඉහළ ඉඳලා තියෙන පැණි ටික ඔක්කොම බේරිලා ඇවිල්ලා පැණි වලින් පාත්‍රය පිරුණා. උප්පැණි. ඊටාම විශේෂ පූජාවක්. ඊටාම විශේෂිත පානයක්. සර්වඥතා ඥාණයෙන්ම භාග්‍යතුන් වහන්සේ දැකලා තමයි අෂ්ටවිධ පාන අනුමත කරලා තියෙන්නේ. ඒ පාන වර්ග පාවිච්චි කරාම විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න කෙනෙකුට කුස පිරුණේ නැති වුණාට ඒ ආහාර වේලෙන් ලැබෙන්න ඕන ශක්තිය ලැබෙනවා. ඒ අෂ්ටපාන. ඊළඟට අපි පින්නතුන් අහලා ඇති නව මහා පාන වර්ග. ආන්ගේ 9 වෙනි පානයක් තියෙනවා නම් මේ අෂ්ටපාන වලට එකතු වෙන්නේ උප්පානයි කියලා සඳහන් කරනවා. ඒ තරම්ම ගුණයි, ඒ තරම්ම ප්‍රණීතයි කියලා සඳහන් කරන්නේ. පාත්‍රයේ පිරුණ උප්පැණි වලින් අතේ ඉතුරු වෙලා තියෙන්නේ දැන් රොඩ්. ඒක විසි කරලා උප්පැණි පාත්‍රයේ පිළිගන්නවහම පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයක් පුරා තිබිච්ච පැණි සියල්ලම වැළඳුවා. ඔහුට ඇති වුණේ අප්‍රමාණ ශ්‍රද්ධාවක්. ඊළඟට අනික් උග්ගහ අරගෙන යන්නේ තමන්ගේ සහෝදරයාට. කල්පනා කළා මගේ සහෝදරයා මම අරගෙන ආපු උග්ගහ ඉල්ලුවොත් මං එයාට උග්ගහ වෙනුවට මුදල් දෙනවා. එහෙම නැත්තම් මං රැස් කරගත්ත පින අනුමෝදන් කරනවා. කෙසේ වෙතත් ඒ උග්ගහ නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලගෙන එහි පැණි ටිකක් අර පාත්‍රයට එහෙම්මම පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ පැණි පාත්‍රයක්ම වළඳලා කුස පිරීලයි තියෙන්නේ. ඒ නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ආශිර්වාද කරන ගාථාව කියලා ඔහුට පින් පමුණුවලා ආශිර්වාද කරලා උප්පැණි පාත්‍රයක් අරගෙන ගන්ධ මාදන පර්වතයටම වැඩියා. 이르දියක් දක්වලයි වඩින්නේ. පර්වතයට වඩින තුරුත් මේ පැණි එහි වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලාට පූජා කරන තුරුත් මේ තරුණයාට දකින්න ලැබෙන්න ඕනේ. පසේ බුදුරජාණන් වහන්සේ ඒ පැණි පාත්‍රයේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට පිළිගන්වන කම්ම ඒ තරුණයාට පේනවා. බොහෝම ප්‍රීතියෙන් තමයි ගෙදර ගියේ. වැඩිමාළු සහෝදරයා අහනවා මෙච්චර වෙලා දැක්කේ නැතුව කොහෙ ගියාද කියලා. සඳහන් කළා සහෝදරයාණෙනි මං අපේ උක්කේන පැත්තේ ගියා. එතකොට අයියා කියනවා ඒ පැත්තේ ගියා නම් ඇයි උග්ගහක් දෙකක් කපාගෙන ආවේ නැත්තේ? මතක් කළා මම කපාගෙන ආවා. මගට එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. මම ගෙනාපු උග්ගස් දෙකම මං උන්වහන්සේට පූජා කළා. අයියාගේ උග්ගහත් මම පූජා කළා. අයියට සල්ලි ඕනේ නම් මම සල්ලි දෙන්නම්. එහෙම නැත්තම් මං රැස් කරගත්ත පින කැමති නම් මං පින අනුමෝදන් කරන්න. දෙවනියට මගේ උග්ගහ පූජා කරනකොට ඒ උප්පැණි පිළි අරගෙන උන්වහන්සේ මොකද කීවේ කියලා ඇහුවා.
මම් පූජා කරපු පැණි ටික නම් අයියේ එතනම වැළඳුවා. අයියාගේ උග්ගහේ පැණි ටිකත් අරගෙන උන්වහන්සේ ගන්ධ මාදන පර්වතයට වැඩම කරලා මම බලාගෙන ඉන්නකොටම 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ උප්පැණි පූජා කළා. ඒ පින අයියා කැමති නම් අනුමෝදන් වෙන්න. 500ක් පසේ බුදුරජාණන් වහන්සේලා උප්පැණි වැළඳුවා කියලා කියහම අර වැඩිමාළු සහෝදරයාගේ ਸਰවාංගී ප්‍රීතියෙන් පිනා ගියා. ඔහු සාදු සාදු කියලා දෝත එකතු කරගෙන ප්‍රාර්ථනාවක් කළා. උන්වහන්සේ යම් උතුම් නිවන් රසයක් භුක්ති විඳිනවද? උප්පැණි පූජා කරපු පිණින් මටත් උන්වහන්සේ ලැබූ ඒ උතුම් නිවන වහවහා හිමි වේවා කියලා ප්‍රාර්ථනා කළා. නමුත් අර මල්ලිගේ ප්‍රාර්ථනාව මොකද්ද? මල්ලිගේ ප්‍රාර්ථනාව තමයි මේ උප්පැණි පූජා කරපු පිණින් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් රසය මට ලැබේවා. දෙන්නගේ ප්‍රාර්ථනාවේ වෙනසක් නැද්ද? මල්ලි දිව්‍ය ලෝකේ යන්නත් කැමති, ආපහු මනුස්ස ලෝකේ උපදින්නත් කැමති. දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් මට ලැබේවා. අයියාගේ ප්‍රාර්ථනාව උන්වහන්සේ ලැබුවා නම් යම් උතුම් නිවන් රසයක් වහවහ ඒක මට ලැබේවා. මේ ගාථා රත්නයෙන් ප්‍රාර්ථනාව ගැන මෙතනදී මනාව කරුණු දක්වනවා. සමහර කෙනෙක් ප්‍රාර්ථනා කරනවට හරි විරුද්ධයි. ප්‍රාර්ථනා කරනවට දොස් කියනවා. ඒක සසර තව රැඳෙන්න තණ්හාව රැස් කිරීමක් කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ ඊටාම පැහැදිලිව මේ ප්‍රාර්ථනාව පිළිබඳව කරුණු අපේ ත්‍රිපිටකයේ පුරා දක්වලා තියෙනවා. පින් කරන හැම කෙනෙකුටම ප්‍රාර්ථනාවක් හරි වටිනවා. මං කරන මේ කුසලය මට විපාක දෙන්න ඕනේ කොහොමද කියන කාරණාව අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙනම් මෙතන අපිට පේනවා මේ ප්‍රාර්ථනාවල් දෙකක් විපාක දීලා තියෙන හැටි. එහෙනම් ඔබත් පින් කරාම ඔබටත් පුළුවන් දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැපද? එහෙම නැත්නම් වහවහා නිවනද? එහෙම නැත්නම් තව කොහොම කැමතිද? අපි කැමති විදිහම ප්‍රාර්ථනා කරන්න. මතක හිටින්න ඕනේ කොහොමද? ඉගෙන ගන්න ඕනේ කොහොමද? ධාර්ම ශක්තිය තියෙන්න ඕනේ කොහොමද? දම්පින්කම් කරන්න ඕනේ කොහොමද? දන් දෙන්න කොහොමද ලැබෙන්න ඕනේ? අන්‍යයන්ට කොහොමද පිහිට වෙන්න ඕනේ? මේ හැම දෙයක්ම ප්‍රාර්ථනා කරන්න. ඒ හැම ලෞකික සම්පත්තියක්ම නිවන් දකිනා ಜಾති දක්වා සසර දික් කරන්න නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. අපි මේ ජීවිතෙන් නිවන් දකින්න එකක් නෑ. සමහරලාට තව ජීවිත කීපයක් ඉස්සරහට යන්නත් පුළුවන්. තව බුද්ධාන්තරයක් දෙකක් යන්නත් පුළුවන්. කවදා හරි මෙතෙන් පටන් නිවන් දක්නා ಜಾති දක්වා මට කොහොමද වෙන්න ඕනේ කියන එකයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට මෙතන මේ සහෝදරයෝ දෙන්නගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම විපාක දෙනවා. අයියා ප්‍රාර්ථනා කළේ පසේ බුදුරජාණන් වහන්සේ යම් නිවන් රසයක් භුක්ති විඳිනවා නම් ඒ නිවන වහවහා මට ලැබෙන්න කියලා. මේ දෙන්න පස්සේ කාලේ මරණයටපත් වුණා. මරණයටපත් වෙලා දෙන්නම දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුවා. මේගොල්ලන්ගේ දිව්‍ය ලෝක ආයු ප්‍රමාණය එක බුද්ධාන්තරයක් කියලා සඳහන් කරනවා. දිව්‍ය ලෝකේ බුද්ධාන්තරයක් ආයුෂ නැහැ. ඉහළම දිව්‍ය තලයේ ආයුෂ තියෙන්නේ අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි. ඒක කොහොමද බුද්ධාන්තරයක් වෙන්නේ නැහැ. අනාගතේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පහළ වෙන්නත් තව අවුරුදු 921 කෝටි 60 ලක්ෂයකට වඩා කල් තියෙනවා. මේ මහා කල්පේ පහළ වෙන අන්තිම බුදුරජාණන් වහන්සේ. එතකොට මෙතන බුද්ධාන්තරයක් කියලා කියන්නේ කොයි කාලයක්ද කියන එක අපිට තේරුම් ගන්න බෑ. සමහර කල්ප තියෙනවා එක කල්පේ බුදුවරු කීප නමක් පහළ වෙනවා. සමහර කල්ප තියෙනවා එක නමක් පහළ වෙනවා. සමහර වෙලාවට
කල්ප 30 40 බුදුරු පහළ වෙන්නේ. මේ කල්පේ බුදු කෙනෙක් පහළ වෙලා තව කල්ප 30කින් බුදු කෙනෙක් පහළ වෙනවා නම් මේ භාග්‍යතුන් වහන්සේත් ඒ භාග්‍යතුන් වහන්සේත් අතර කාලයට කියනවා බුද්ධාන්තරයක් කියලා. එතකොට මෙතන මේ සහෝදරයෝ දෙපළ එක් බුද්ධාන්තරයක් දෙව්ලොව හිටියා කියලා කියහම ඒ කාලේ කොච්චරද කියලා අපිට හරියටම කියන්න බෑ. හැබැයි නමුත් පැහැදීමේ සිටේ තියෙන ප්‍රබලතාවය කොච්චරද කියන එක නම් අපිට තහවුරු කරන්න වෙනවා. මනාව පැහැදීම සත්තා ගච්ඡanti සුග්ගති. මනාව පැහැදුනහම ශ්‍රද්ධාවෙන් සත්වයා සුගතියට යනවා. එමනම් බුද්ධාන්තරයක් නැවත නැවත දෙව්ලොවින් චුත වෙවි ආයේ ඉපදිලා තියෙනෙත් එහෙමනම් දිව්‍ය ලෝකෙමයි. එක වතාවක් නෙමෙයි නැවත නැවත දෙව්ලොව උපද්දවන්න තරම් මේ මහ කුසලය ශක්තිමත් වෙලා තිබිලා තියෙනවා. කෙසේ වෙතත් බුද්ධාන්තරයක් දිව්‍ය ලෝකෙ වැඩ ඉඳලා නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලේ ඒ පහළ වෙන්නේ විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකෙ පහළ වෙන කාලේ මෙන්න මේ සහෝදරයෝ දෙන්න නැවත දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. ඒ මනුස්ස ලෝකෙ ඇවිල්ලා ඉපදුනහම එක්කෙනෙකුගේ නම සෙන කියලා සඳහන් කළා. අනික් කෙනා අපරාජිත කියලා සඳහන් කරනවා. තව තැනක මේ වචනේ අජිත කියලාත් සඳහන් කරනවා. කෙසේ වෙතත් විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට උපදින්නේ. මනුස්ස ලෝකේ ඉපදිලා මේ දෙන්න බොහෝම ධන සම්පත් සහිතයි. බොහෝ ධන සම්පත් වලින් පිරීලා. දෙන්නගේම අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා. සහෝදරයෝ දෙන්න බොහෝම සතුටින් තමන්ගේ ධනෙ භුක්ති විඳින්මින් ජීවත් වෙනවා. විපස්සී භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා අද බණ අහන දවසයි. මේ පසළොස්වකයි. අද අටවකයි. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන දවසට ධර්ම දේශනා කරන දවස අනික් අයට කියන එක පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයා තමයි කියාගෙන යන්නේ අද අටවක අද බණ අහන්න එන්නේ. අද පසළොස්වක අද බණ අහන්න එන්නේ. ඒ කියන්නේ හැමදාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා නැද්ද? පින්නතනි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා හැමදාම ධර්ම දේශනා කරන්නේ. දවස් 7කට එක දේශනාවක් වගේ තමයි කරන්නේ. අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එහෙමයි. මොකද ආයුෂ දිගයි. බොහොම වෙහෙසිලා දේශනා කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ කිසි වෙනසක් නැහැ. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බුද්ධ කාලය තුල දේශනා කරපු ධර්මස්කන්ධ ප්‍රමාණය 84000. විපස්සී භාග්‍යතුන් වහන්සේ එච්චර දීර්ඝ කාලයක් වැඩ ඉඳලා දේශනා කරන්නේ 84000ක් ධර්මස්කන්ධේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ 84000ක් ධර්මස්කන්ධේ. මේ මහා කල්පයේ මුලින්ම පහළ වෙච්ච කකුසඳ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 60000ක් ආයු වළඳනවා. ඒ දේශනා කරන්නේ 84000යි. කොණාගම භාග්‍යතුන් වහන්සේ අවුරුදු 40000ක් ආයු වළඳනවා. ඒ දේශනා කරන්නේ ධර්මස්කන්ධ 84000යි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ අවුරුදු 20000ක් ආයු වළඳනවා. ඒ දේශනා කරන්නේ ධර්මස්කන්ධ 84000යි. අපේ භාග්‍යතුන් වහන්සේ 45 අවුරුද්දක් ආයු වළඳනවා. ඒ දේශනා කරන්නේ ධර්මස්කන්ධ 84000යි. ආයුෂ දීර්ඝ වුණාට ධර්මස්කන්ධ ප්‍රමාණය සමානයි. අපේ භාග්‍යතුන් වහන්සේ පැය 24කට පැයකුත් විනාඩි 20ක් වගේ සුළු කාලයක් විවේක අරගෙන රැය දවල් දෙකේම ලෝක සත්වයා පිළිබඳව වෙහෙසුණා. ඒ උන්වහන්සේගේ ආයුෂ ඊතරම්ම කෙටි නිසා.
ඉතින් එහෙනම් මේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා අහවල් දවසට ධර්ම දේශනා කරනවා කියලා මිනිස්සු දැනුවත් කරන කෙනෙක් හිටියා. අන්න එයා දැන් කියාගෙන යනවා අහවල් දවසේ 15කයි අහවල් දවස් 8කයි මේ බණ අහන දවසයි කියලා මේ අඝෝෂා කරනවා. ආන්ගේ ഘോഷාව අහලා මිනිස්සු උදේවරුවට ගිහිල්ලා විශේෂයෙන් දම්පැන් පූජා කරනවා. උදේට දන් දීලා හවසට බණ අහනවා. දැන් මේ බණ අහන දවසේ මිනිස්සු උදේම දම්පැන් හදාගෙන විහාරයට යනවා. යනකොට අර සහෝදරයෝ දෙන්නගෙන් වැඩිමාළු සහෝදරයා ඇහුවා අනික් අයගෙන් කොහෙද ඕගොල්ලෝ මේ යන්නේ? ඒගොල්ලෝ කියනවා අපි බණ අහන්න විහාරයට යනවා. මමත් යන්න ඕනේ බණ අහන්න. එදා එයත් බණ අහන්න ගියා. අර බණ අහන පිරිස කෙරවලේ ධම්සභා මණ්ඩපේ මෙයා වාඩි වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරන්න කලින් ඉන්න පිරිස ලක්ෂ ගාණක්ද කෝටි ගාණක්ද ඒ සියලුම දෙනාගේ හිත දිහා බලනවා. සියලුම දෙනාගේ හිත දිහා බලලා එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ දේශනාව අහලා සෝවාන් වෙන අය කී දෙනෙක් මෙතන ඉන්නවද? සකදාගාමි අනාගාමි අරිහත් වෙන අය කී දෙනෙක් මෙතන ඉන්නවද? මාර්ගඵල නොලැබුවාට ධර්මාවබෝධය ලබන අය කොච්චර මෙතන ඉන්නවද? ඒ කාරණාවම භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් මේ කරුණ දැනගෙන සසරින් එතර වෙන උන්ට සසරින් එතර වෙන්න අවශ්‍ය ධර්ම කාරණාව සියල්ලන්ට ගැලපෙන්න දේශනා කරනවා. අන්න ඒකයි බණ අහන කෝටි ගාණක් හිටියනම් ඒ කෝටි ගාණටම හිතෙන්නේ අද දේශනාව කළේ මටයි කියලා. එහෙමනම් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පිරිස කෙරවලේ වාඩි වෙලා ඉන්න සෙන කියන තරුණයා දැක්කා. අද ධර්ම දේශනාව අවසානයේ ඔහු මහාන වෙන්න තීරණය කරන බවත් මේ බුද්ධ ශාසනයෙම ඔහු රහත් වෙලා සසර කෙරවල කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා ඔහුටත් ගැලපෙන්නේ මනාව ධර්ම දේශනාව කළා. හොඳට ධර්ම ශ්‍රවණය කළා. දේශනාව අවසානයේ ඔහු තීරණය කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියටම ක්‍රියාත්මක කරන්න නම් මට ගිහි ගෙදර ඉඳලා ඒක කරන්න බෑ කියලා. ඒ නිසා මම මහාන වෙන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි මමත් පැවිදි කරන්න මට අනුකම්පා කරලා. බුදුරජාණන් වහන්සේ ඇහුවේ පුතේ ඇයි උඹට වග කිව යුත්තේ බාරකාරයෙක් නැද්ද? ඉන්නවා ස්වාමීනි එක මල්ලි කෙනෙක්. එහෙනම් එයාගෙන් අවසර ඉල්ලගෙන එන්න. එහෙම කියහම මේ සහෝදරයා තමන්ගේ බාල සහෝදරයා හොයාගෙන යනවා. ගිහිල්ලා මල්ලිට කියනවා මල්ලි අපි දෙන්නගේ දනස්කන්ධය දැනට දෙකට බෙදලා තියෙන්නේ. අයියට කොටසයි මල්ලිට කොටසයි. මගේ දනස්කන්ධයත් අතිමහත්. මං අද ඉඳලා මගේ සියලුම ධන සම්පත් ඔබට පවරනවා. ඒ රන් රිදී මුතු මැණි ඉඩ කඩන් දීපොළ ගෙවල් දොරවල් ඒ එකක්වත් මට එපා. ඒ සේරම ඔබ තියාගන්න. සහෝදරයා අහනවා මේ ඔක්කොම මට දීලා කොහෙද යන්න හදන්නේ? මේ දෙන්නම තාම අවිවාහකයි. කොහෙද යන්න හදන්නේ? මල්ලි මම ගියා බණ අහන්න. මම හොඳට බණ ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණුත් එක්ක මට මේ සංසාරේ තවත් ඉන්නවා කියන එක මහ කරදරයක් කියලා හිතුණා. මට මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ. ඒ එතර වීම සඳහා මග සකස් කරගන්න ගිහි ගෙදර මල්ලි මට හරි බාධායි. මම මහාන වෙන්න යනවා. මගේ සම්පත් ඔබ ගනි. ඒ වෙලාවේ බාල සහෝදරයා කියනවා අයියේ අපේ අම්මා නැති වෙච්ච කාලේ උඹ මට අම්මා වගේ වුණා. අපේ තාත්තත් නැති වුණාට පස්සේ උඹ මට තාත්තත් වුණා. දෙන්නම නැති දවසේ උඹ මගේ අම්මයි තාත්තයි දෙන්නම වුණා. පුංචි කාලේ ඉඳලා මට මග නොමග කියලා උඹ මං හදලා වඩලා පෝෂණය කළා. මව්පිය පරපුරෙන් හම්බෙච්ච ධනය නිර්ලෝභීව ඔබ මට මගේ කොටස බෙදලා දුන්නා. අද ඔබ මම අසරණ කරලා ගියහම
මට කාගේ සරණක්ද මට කාගේ පිහිටක්ද? ඒ හින්දා යන්න එපා. නමුත් කරුණු කාරණා මල්ලිට දිගින් දිගට කියලා ඔබ විවාහයක් වෙලා දරු මල්ලෝ හදාගෙන ගිහි ජීවිතයේ සැපෙන් ගත කරන්න මේ ධනයත් එක්ක මම මහාන වෙන්න යන්නම් කියලා අවසරය ඉල්ලගෙන ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා වැඩි කල නොගොස් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. දැන් මේ විපාක දුන්නේ මොන ප්‍රාර්ථනාවද? පසේ බුදුරජාණන් වහන්සේට උප්පැනි පූජා කරලා මල්ලි අනුමෝදන් කරපු පින අනුමෝදන් වෙලා ප්‍රාර්ථනා කළේ උන්වහන්සේ ලබාපු උතුම් නිවන මට වහ උදා වේවා කියලා. අවස්ථාව ලැබුණ ගමන් මට නිවන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒක නිසා වැඩි කල් ගියේ නෑ. බුද්ධාන්තරේ හම්බුණා එතෙක් හිටියේ දෙව්ලොව. බුද්ධාන්තරයේදී මනුලොවට ආවා. භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවා. ප්‍රසාදය වර්ධනය වුණා, පැවිදි වුණා. ශාසනික පිළිවෙතේ මනාව යෙදුණා. ඒ කියන්නේ බුදුන් අනුව ගියා කියන එකයි. අනුබුදු වුණා කියන එකයි. බුද්ධානුබුද්ධෝ. භාග්‍යතුන් වහන්සේ අනුව ගමන් කරපු කෙනා මේ සංසාරයෙන් එතර යනවා. ඒකයි අනුබුද්ධ කියලා කියන්නේ. එහෙමනම් සෙන දැන් මහරහතන් වහන්සේ. මල්ලි එක දවසක් රහතන් වහන්සේ හොයාගෙන ගියා. රහතන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා රහතන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මම ගිහි ගෙදර තියලා සංසාරයෙන් එතර යන්න ඇවිල්ලා මහාන වුණා. දැන් ඔබ වහන්සේ පරමාර්ථයේ මුදුන්පත් කරගත්තා. මම දන්නවා ඔබ වහන්සේ සසර කෙරවල කරලා ඉන්න බව. මම ගිහි ගෙදර මම බැඳුම් ගොන්නක හිර වෙලා මට මේ තරම් පහසුවෙන් සංසාරයෙන් එතර යන්න අවස්ථාව වෙන එකක් නෑ. නමුත් ගිහියෙක් හැටියට ගිහි ගෙදර ඉඳගෙන මට කරන්න තියෙනවා නම් ලැබිච්ච බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් මට කරන්න පුළුවන් ලොකුම පින්කම් මොනවද කියලා කියන්න. ගිහියෙක් හැටියට කරන්න පුළුවන් ලොකු පින්කම් ගැන මට කියන්න කිව්වා. ඒ වෙලාවේ රහතන් වහන්සේ මතක් කළා, සහෝදරයාණෙනි, භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න වෙලාව. එහෙමනම් ඔබ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් කුටියක් හදලා පූජා කරන්න. ඒක ගිහි ගෙදර ඔබට කරන්න තියෙන මහ ලොකු පින්කම් අතර බොහොම උසස් පින්කමක්. අපේ භාග්‍යතුන් වහන්සේ මේ පින්කම ගැන කොහොමද කරුණු දක්වලා තියෙන්නේ? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සංඝ සතුමය වශයෙන් දානයක් දෙනවට වඩා සිව්දිගින් වඩින මහා සංඝයා වෙනුවෙන් මේ ශාසනයේ කුටියක් හදලා පූජා කරන එක අරට වඩා හරි බලවත් උතුම් කියලා දේශනා කළේ. ඒකයි මේ රහතන් වහන්සේ තමන්ගේ මල්ලිට අනුකම්පාවෙන් ඒ කාරණාව මතක් කරන්නේ. ඒ නිසා තීරණය කළා, එහෙමනම් ඒ කුටිය මම හදනවා. එහෙම තීරණය කරලා බාසුන් නැහලා හොයාගෙන කැලේට ගිහිල්ලා ලී දඬු කපලා එව්ව රැහැලා ගෙදර ගෙනල්ලා සමහර ලීවල තනිකරම මැණික් එබ්බෙව්වා. සමහර ලීවල තනිකරම රත්තරන්, සමහර එව්වා තනිකරම රිදී. එහෙනම් වහලෙට දාලා තියෙන බාල්ක සමහර එව්වා රත්තරන්, සමහර එව්වා මැණික්, සමහර එව්වා රිදී. ලීයට තනිකරම මැණික් රත්තරන් ඔබවල තියෙන්නේ. එතකොට පේන්නේ තනිකරම රත්තරන් බාල්කයක් වගේ, මැණික් බාල්කයක් වගේ. එහෙම ලී සකස් කරගෙන අපූර්වට කුටිය සකස් කරලා ඒකේ දොර කවුළු හැම එකක්ම සත්‍රුවණින් නිමා කළා කියලා කියන්නේ. වහලා තියෙන උළු කැටයක් ගානේ හැම උළු කැටයකටම මැණික් ඔබවලා තියෙන කියලා සඳහන් කරනවා. කොත් කැරැල්ල ඒ සියල්ලම රණින් රිදියෙන් නිමා කරලා මැණික් වලින් ගලපලා තියෙන්නේ. මේ වගේ අපූර්ව මාලිගාවක් හදනවා. ඒ කාලේ මෙයාට හිටියා
බෑන කෙනෙක්. ඒ කියන්නේ එහෙනම් මල්ලි දැන් විවාහ වෙලා. මේ බෑනගේ නම අපරාජිත කියලා සඳහන් කරනවා. එතකොට මේ මාලිගාව හදන රහතන් වහන්සේගේ සහෝදරයාගේ නමත් මුලින් අපරාජිත කියලා ලියලා තියෙනවා. එතන ඉඳලා පස්සේ අජිත කියලා සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ බෑන මාමණ්ඩිට ගිහිල්ලා කියනවා මාමේ මාම හදන මාලිගාව හරි අපූර්වයි. මාමේ මමත් හරි කැමතියි පින් කරන්න. මටත් ඔය පින්කමට දායකත්වයේ දරන්න අවස්ථාවක් දෙන්න. මාමණ්ඩි සඳහන් කරනවා නෑ පුතී. මගේ පින්කමට කවුරුවත් දායක වෙනවට මං කැමති නෑ. මේක මගේ පින්කම. මේක මට තනියම කරන්න ඕනේ. ඒ හින්දා වෙන කාගේවත් දායකත්වයක් මට එපා. බැගෑපත් වෙවි අවස්ථාවේ ඉල්ලුවා. කොච්චර අවස්ථාවේ ඉල්ලුවත් දුන්නේ නෑ මේක මගේ පින්කම. ආන් ඊට පස්සේ බෑනනුවන් කල්පනා කළා මාමණ්ඩි හදන්නේ බුදුරජාණන් වහන්සේට සංඝාවාසය කුටිය. එහෙනම් මෙහි වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න බණ අහන්න මිනිස්සු වෙනවා හරියට. ඒගොල්ලන්ට භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙන්න සුදුසු තැනක් තියෙන්න ඕනේ. ඒ පිරිසට බණ කියන්නේ භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න සුදුසු තැනක් තියෙන්න ඕනේ. එහෙමනම් මාම හදන පන්සල ඉස්සරහා පිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මණ්ඩපය මම හදනවා. නැත්නම් මාමගේ පින්කමට එන්න දෙන්නේ නෑනේ. ආන් ඒ නිසා ඒ මාලිගාව ඉස්සරහින් මාමගේ මාලිගාවට නොදෙවිනි විදිහට රන් රිදී මුතු මැණික් ඔබ්බෝපු ලී පරාල බාල්ක සහිතව අපූර්ව ධර්ම මණ්ඩපයක් හැදුවා. ඒක හැඳින්වුවා කුංජර ශාලාව කියලා. ඒ තමයි අර රහතන් වහන්සේගේ සහෝදරයාගේ බෑන. අපේ ශාසනයේ අමිත භෝගී සිටුවරු අතර එක සිටු කෙනෙක්ගේ නම අපි කිව්වා මෙණ්ඩක කියලා. කවුද මේ මෙණ්ඩක කියලා කියන්නේ? විශාකා මහ උපාසිකාවගේ සීයා මෙණ්ඩක සිටුතුමා. ආන්ගේ මෙණ්ඩක සිටුතුමා තමයි මෙදා කුංජර ශාලාව හදන්නේ. අර සිටුවරයාගේ බෑන වෙලා ඉපදිලා මේ කුංජර ශාලාව හදන්නේ මෙණ්ඩක සිටුතුමා. එයා තමයි මෙණ්ඩක වෙන්නේ. අජිත තමන්ගේ මාලිගාවේ වැඩ ඔක්කොම ඉවර කළා. මුළු මාලිගාවටම මැණික් අල්ලලා තියෙනවා. මාලිගාව වටේට ලොකු ප්‍රාකාරයක් බැඳලා තියෙනවා. ඒ ප්‍රාකාරය හදනකොට ලොකු මැණික් සහ පොඩි මැණික් අරගත්තා. ලොකු මැණික් කුඩා මැණික් බවට පත් වෙනකන් කපලා ලොකු ගල් කුඩා කළා. එතකොට තන්නේ ක්‍රම බැඳලා තියෙන ප්‍රාකාරය මොන වගේද බැඳලා තියෙන්නේ? මුළු ප්‍රාකාරෙම බැඳලා තියෙන මැණික් වලින්. ඊට පස්සේ මැණික් අරගෙන ලොකු කුඩා මැණික් එක සමාන කරලා අර ප්‍රාකාරයත් මාලිගාවත් අතර මහ පොළොවේ තන්නේ ක්‍රම මැණික් අතුරලා තියෙනවා. ඒ මැණික් ගොඩට කවුරු හරි අඩිය තියහම අඩිය තියපු පුජ්‍යලයාගේ දන මඩල දක්වා කකුල මැණික් ගොඩේ එරිනවා කියලා සඳහන් කරනවා. එතකොට හිතන්න මොන තරම් මැණික් තිබිලාද කියලා. ඒ තරම් මැණික් කන්දක් ගොඩ ගහලා තියෙනවා. සම්පූර්ණ මිදුල පුරාම වැලි ඇතුරුවා වගේ මැණික් අතුරලා තියෙනවා. දැන් සියලුම වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට කුටිය පූජා කරන්න. දැන් කුටිය පූජා කිරීමේ කටයුතු වල යොහුසුළු වෙමින් මෙයා නිරත වෙනවා. පින්කම සංවිධානය කරනවා. සහෝදර රහතන් වහන්සේ මුණ ගැහෙනවා. කරුණු කාරණා විමසනවා. අඩුපාඩු සකස් කරගන්නවා. දානි සකස් කරන්න කටයුතු ලෑස්ති කරනවා. භාග්‍යතුන් වහන්සේ කවදද කොයි වෙලාවේද මේ අලුත් මාලිගාවට වැඩම කරවන්නේ? ඒ වැඩම කරවන්න අවශ්‍ය කටයුතු සියල්ලම පිළියෙල කරනවා. දැන් හැම කාරණාවක්ම සූදානම්. දැන් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩමවලා මේ මාලිගාව භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නයි. සියලු වැඩ සකස් කරගෙන
හරි සතුටින් බුදුරජාණන් වහන්සේ වඩින දවස් වෙනකන් මෙයා බල ඉන්නවා. එහෙමනම් පින්නතුනි අපිට ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා එතනින් එහාට මාලිගාව භාග්‍යතුන් වහන්සේට පූජා කරපු හැටි බුදුරජාණන් වහන්සේ මාලිගාව පිළිගත්ත හැටි අපි ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ කටුගස්තොට රණවන පාරේ පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි සමන්මලි ත්‍රිනාවල මහත්මිය සහ WAD හේමචන්ද්‍ර විමුක්ති ලියනාරච්චි ධනුෂ්ක ලියනාරච්චි රුචික හේමචන්ද්‍ර උවිඳු හේමචන්ද්‍ර යන මහත්ම මහත්මයින් විසින් සමන්මලි ත්‍රිකාවල මහත්මියගේ මේගිය දෙමව්පියන් දෙපළ වන TB අමරසිංහ පියාණන්ටත් WB ප්‍රේමලතා මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීමටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේටත් WAD හේමචන්ද්‍ර මහත්මයාටත් මේගිය දෙමව්පියන් දෙපළ වන WAD ධර්මදාස පියාණන්ටත් PB ප්‍රේමාවති මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීමටත් මේ මාස 25 වන දින උපන් දිනේ සමරන WAD හේමචන්ද්‍ර මහත්මයාටත් මේ මාස 22 වෙනි දින උපන් දිනේ සමරන උවිඳු හේමචන්ද්‍ර පුතුටත් ආශිර්වාද කිරීමත් පවුලේ දූ දරුවන් වන රුචික හේමචන්ද්‍ර පුතුටත් විමුක්ති ලියනාරච්චි හා ධනුෂ්ක ලියනාරච්චි යන දෙපළටත් ඔවුන්ගේ පොඩි පුතුට ආශිර්වාද කිරීම සඳහාත් ධනුෂ්ක මහත්මයාගේ පවුලේ දෙමව්පියන් දෙපළට හා සමන්මලි මහත්මියගේ පවුලේ සහෝදර සහෝදරියන්ටත් ලලනී දන්තනාරායන හා රත්න දන්තනාරායන යන දෙපළට ආශිර්වාද කිරීමත් ඊට අමතරව ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් මෙම කටයුතු සැලසුම් කරන දේශප්‍රිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලයේ හා බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඇතුළු පින්කමට සහභාගී වෙන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සද්ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. පින්වත්නි